Sadhu, sadhu, sadhu. Namaskar veva buduruvanata samada budu himi saranayami. Namaskar veva damruvanata samada sadham saranayami. Namaskar veva sangharuvanata samada mahasangha saranayami. Namaskar veva tunuruvanata samada tisarana saranayami. Sadhu, sadhu, sadhu. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වසාන කාලයේ මුල් කරගනිමින් පැවැත්වෙන මේ ධර්ම දේශනා මාලාවේ සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර දේශනාවන් පිළිබඳව. එතකොට එහිදී ඔබ මේ වෙනකොට මජ්ක්‍ධිම නිකායට අයිති බොහෝ දේශනාවන් දැනගෙන කතා බහ කරලා ඒ පිළිබඳ ධර්මඥානයක් ඇති කරගෙන ඔබ සිටින්නේ. අද සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකාය 3 වෙනි පොත් වහන්සේට අයත් අවසාන සූත්‍ර දේශනාව. ඒ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ තිබෙන සූත්‍ර දේශනා අතරින් මජ්ක්‍ධිම නිකායේ 1 වෙනි පොත් වහන්සේගේ සූත්‍ර දේශනා 50ක් සඳහන් වෙනවා. දෙවෙනි පොත් වහන්සේගේ සූත්‍ර දේශනා 52ක් සඳහන් වෙනවා. මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ සූත්‍ර දේශනා 50ක් සඳහන් වෙනවා. එතකොට 50 ඒවා 3කුයි 2කුයි තියෙනවා. එතකොට 152ක් සූත්‍ර දේශනා. එතකොට අද සාකච්ඡා කරන්නේ මේ 152 වන සූත්‍රය මජ්ක්‍ධිම නිකායට අයිති. මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍ර දේශනාව ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් වෙන්නේ අපේ ජීවිතවලට අදාළව තිබෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් 6. ඉන්ද්‍රිය ධර්මයන් කියලා කිව්වේ ඉන්ද්‍රිය 6 තියෙන්නේ. ඇස, කන, නාසය, දිව, කය, මනස. ඔය කරුණු හය මුල් කරගෙන මේ අපේ ජීවිතේ අපි ගත්තාම බොහෝ දේවල් අපිට වෙන්නේ කියන්නේ එක්ක තරහ යනවා, එක්ක ඇලෙනවා, එක්ක ඇලීම් ගැටීමකින් තොරව මධ්‍යස්ථව මුලාවෙන් ඉන්න. ඔය වගේ දේවල් වෙනවා. රාග දේශ මොහ ඇති වෙනවා. එතකොට මේ රාග දේශ මොහ ඇතිවීමට යා නොදී සිටී උපේක්ෂාවකට සිතපත් කරගන්න. දැන් අපි අහලා තියෙන්නේ මෙහෙම අපි කට්ටිය කියනවා නේද මෙහෙම කියන්නේ මගේ සිත මධ්‍යස්ථව තියාගන්න, මගේ සිත මං උපේක්ෂාවකින් තියාගන්න, මං හරි ආසයි, මං හරි කැමති. අන්න ඒ වගේ සිද්ධියක් තමයි කොහොමද මේ උපේක්ෂාවකට සිත ෂණයෙන් සුළු මොහොතකින් ඔන්න ඔබේ සිතත් ඔබ සුළු මොහොතකින් උපේක්ෂාවකට ඇති කරගන්න කැමති නම් ඒ කොහොමද කියන කාරණාව තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. මේ සූත්‍රයේ පසුබිම ගත්තොත් ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ කුමකද කජංගලා නම් නියංගමේ බේලුව ගමේ. බේලුව වනේ. එදා පාරාසරී බ්‍රාහ්මණයාගේ ගෝලයෙකු වන උත්තර
කියන මානවකයා මානවක කියන පාලි වචනේ තේරුම තමයි තරුණයා කොල්ලා කියන එක. එතකොට උත්තර කියන මානවකයා උත්තර තරුණයා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ සමග සතුටු සාමීචයේදීලා කතා බහ කරලා ඉවර වෙලා එකත් පස්ව හිටගෙන මේ පාරාසරිය බ්‍රාහ්මණයාගේ ගෝලයක් වෙච්ච උත්තර මානවකයා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම කිව්වා. මොකද්ද කිව්වේ? පින්නත් ඒ කියන්නේ මෙන්න මෙහෙම තමන්ගේ ගුරුතුමා තමන්ට කියලා දීලා තියෙනවා කියලා. කවුද ගුරුතුමා? දැන් පාරාසරියනේ. උත්තර මානවකයා කියනවා පින්නත් උත්තරය. පාරාසරිය බ්‍රාහ්මණය ශ්‍රාවකීන්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙනවාද? ඒ කියන්නේ අපේ ගුරුතුමා මෙන්න මෙහෙම තමයි ඉන්ද්‍රිය භාවනාව ගැන අපිට කියලා දෙන්නේ කියලා දැන් බුදුරජාණන් අහන. එතකොට උත්තර දෙනවා කොහොමද භවත් ගෞතමයන් වහන්සේ අපේ ගුරුතුමා අපිට කියලා දෙන්නේ මෙන්න මේ විදිහටයි කියන. මෙහිලා යම්කිසි කෙනෙක් ඇසින් රූප දකින්නේ නැත්තම් මොන කෙනෙක් ඉන්නවා කියනවා ඇස් දෙකෙන් රූප දකින්නෙත් නැත්තම් කනෙන් ශබ්දයක් අහන්නෙත් නැත්තම් භවත් ගෞතමයන් වහන්සේ අන්න එයා තමයි කියනවා මේ අනුත්තර වූ උතුම් අනුත්තර කියන වචනේ තේරුම තමයි උතුම් කියන එක ශ්‍රේෂ්ඨ කියන එක. අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවෙන් යුතු කෙනා කියලා කියන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රියන් සියල්ල සංවර කරගෙන ඉන්න සුපිරිම කෙනා කියලා කියන්නේ කොහොම කෙනාටද? ඒ තමයි ඇසින් රූප දකින්නෙත් නැතුව ඉන්නවා. කනෙන් ශබ්ද අහන්නෙත් නැතුව ඉන්නවා. ආයතන හය මුල් කරගෙන කිසි අරමුණක් ගන්න නැතුව එයා ඉන්නවා. ඒතකොට ඒක තමයි සැබෑ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව උතුම් ඉන්ද්‍රිය භාවනාව කියලා තමයි අපේ ගුරුතුමා අපිට කියලා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා. කවුද දැන් මේ කියන්නේ? උත්තර මානවකයා අන්න කියනවා බුදුරජාණන් වහන්සේට. එතකොට මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. පින්නත් උත්තරය ඒක එහෙනම් මෙන්න මේ වගේනේ. පාරාසරිය බ්‍රාහ්මණයාගේ වචනේ හැටියට දැන් ওই පාරාසරිය බ්‍රාහ්මණයා කියන හැටියට මොකද්ද කියන්නේ? ඇසෙන් රූප දකින්න නැතුව ඉන්නවා නම් කනෙන් ශබ්ද අහන්නෙත් නැතුව ඉන්නවා නම් ওই විදිහට ඉන්නකොට එහෙනම් අන්ධ කෙනා තමයි ඉන්ද්‍රිය ධර්මයෙන් වඩලා තියෙන්නේ කියනවා. ඇයි ඇසෙන් රූප පේන්නේ නැත්තේ කාටද? අන්ධ කෙනෙක්ට උපන්දා ඉඳන් අන්ධ කෙනෙක් ඉන්නවනම් එතකොට එහෙනම් එහෙම අන්ධ කෙනා තමයි එහෙනම් ඉන්ද්‍රිය භාවනාව සම්පූර්ණ කරලා ඉන්නේ කිව්වා. ඊට පස්සේ අහනවා ඒ වගේම බීරිත නැත්තා තමයි එහෙනම් ඉන්ද්‍රිය ධර්මයෙන් වඩලා තියෙන්නේ කිව්වා. ඉන්ද්‍රියන් සියල්ල සංවර කරගෙන ඉන්නේ කිව්වා. දැන් හරිනේ කතාව. පින්නත් උත්තරය අන්ධ කෙනා ඇසින් රූප දකින්නෙත් නැහැ නෙවෙයි. බීරි කෙනා කනෙන් ශබ්දයක් අහන්නෙත් නැහැ නෙවෙයි. කියලා ওই විදිහට භාගතුන්සේ පිළිතුරු දුන්නට පස්සේ කාර්යද උත්තරට කට උත්තර නැති වුණා. ඒ වෙලාවේ මෙසේ වදාළ පාරාසරිය අතවැසි උත්තර මානවකයා ඔන්න ඔය වෙලාවේ නිස්සබ්ද. දැන් උත්තරට උත්තර නැහැ. කට උත්තර නැහැ. නිස්සබ්ද වුණා ඇඟ හැකිලිලා ඇඟ පහතට හරවගෙන මුහුණ යටට හරව ගත්තා. ඇයි දැන් කට උත්තර නැහැ නේ? එතන දැන් හරිනේ. දැන් කිව්වේ මොකක්ද? කියපු හැටියට එහෙම උත්තරේ හමුනම හරිනේ. ඉතින් ඇසෙන් රූප දකින්නෙත් නැත්තම් කනෙන් මොකුත් ශබ්දයක් අහන්නෙත් නැත්තම් හරි. සුප්‍රීම ධමනේයයි. එහෙනම් ඉතින් අන්ධ කෙනා තමයි හොඳම ධමනයෙන් ඉන්නේ. බීරි කෙනා තමයි හොඳම ධමනයෙන් ඉන්නේ. ඊට පස්සේ අන්නාරයට උත්තර නැති වුණා උත්තරට. ඒ වෙලාවේ එතන එහා පැත්තෙන් හිටිය අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන්ට කතා කරලා අහන පින්වත් ආනන්ද පාරාසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකින්ට මෙන්න මෙහෙම ඉන්ද්‍රිය භාවනාව කියා දෙන්නේ මෙන්න මේ විදිහටනේ කියලා. කියලා දැන් ඔය විස්තරය කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවක් තියෙන්නේ. හැබැයි ওই විදිහට නෙමෙයි වෙන විදිහකට කියලා කිව්වා. කිව්වට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කර සිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. ඒ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා දෙන්න. මේක තමයි සුදුසු කාලය. ස්වාමීනි මේ තමයි ඒ සඳහා සුදුසු අවස්ථාව. ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන සේක්වා සියලු භික්ෂූන්ගේ දරාගෙන පුරුදු කරා වැඩ සිටීවි කියලා. බුදුරජාණන් වහන්සේ නමකගේ ස්වභාවය තමයි අපි වගේ මේ අපි නම් දැන් බණ කියන්නේ කොහොමද? කවුරු හරි ඉන්න කෙනෙක් අපි නිකන් අපේ ස්වභාවයක් නේද? මිනිස්සේ කෙනකම් බංකෝ කරලා වාඩි වෙලා ඉඳලා කවුරු හරි ආඩ්ඩහ ගන්නනේ බලන්නේ මොකක් හරි කියා ගන්න.
ඒතකොට එහෙම බණ කියන සිස්ටම් එකක් බුදුරජාණන් වහන්සේගේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ආරාධනාවකින් තොරව භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. මහා කරුණාවෙන් බලලා ඒ මහා කරුණා සමාපත්තියෙන් බලලා බුදුරජාණන් වඩින අවස්ථා තියෙනනේ. ඒ ඇරෙන්න. ඒක මහා කරුණාවෙන් වඩින එකක්. ඊට අමතරව නිකන් අර අපි වගේ මේ අර බංකු ගානේ වාඩි වී ඉඳගෙන ඊට පස්සේ මේ කවුද එන්නේ කිය බලාගෙන මෙහෙ එන්නව කියලා ළඟින් තියාගෙන එහෙම බලෙන් කියන සිස්ටම් එකක් බුදුරජාණන් වහන්සේ නමකගේ නැහැ. ඒතර භාගතුන් වහන්සේට ආරාධනා කළා මෙතනදී. ආරාධනා කරලා ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරන එහෙනම් අහන් ඉන්න මම කියා දෙන්නම් කියලා. ඔන්න බලන්න. බුදුරජාණන් දේශනා කරන පින්වත් ආනන්ද මේ ආර්ය විනහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකක්ද කියලා. පින්වත් ආනන්ද මේ ශාසනයෙහි භික්ෂුවකට ගිහිවිව පැවිදිව දැන් එතන භික්ෂුන් ඉන්නේ නිසා භික්ෂුව කියන්නේ. භික්ෂුවකට ඇසින් රූප දැක්ක විට කැමැත්තක් ඇති වෙනවා. දැන් ඔන්න අපේ ජීවිතෙත් එහෙමනේ අපිට ඇසින් රූපයක් දැක්කම මොකද වෙන්නේ? කැමැත්තක් ඇති වෙනවනේ. ඉතින් අපිට ආස හිතෙනවා, හොඳයි කියලා හිතෙනවා, මරු කියලා හිතෙනවා, නියමයි කියලා හිතෙනවා, සුපිරි කියලා හිතෙනවා. ඔය වගේ විවිධ වචන වලින් මේ ප්‍රකාශ වෙන්නේ මොකද්ද? අපි හිතේ ඇති වෙන ආසාවනේ. ඒ රූපේට. එතකොට ওই විදිහට එක්කෝ කෙනෙකුට උන රූපයක් දැක්ක විට කැමැත්තක් ඒ සඳහා ඇති වෙනවා. එහෙම නැත්නම් ආනන්ද ඒ රූපය කෙරෙහි අකමැත්තක් ඇති වෙනවා. හරිනේ එක්ක අපිට අකමැත්තක් ඇති වෙනවා. ආපෝ ඉවරයි දවසම ඉවරයි කාලකන්ණි වුණා. ඔන්න දැක්කා. ඕන් එනවා. දැන් අපි ඔහොම ඉන්නේ කියනවනේ දහක බලාගමු මාරු වෙමු. අපි ওই විදිහට අකමැත්තනේ ප්‍රකාශ කරවන්නේ. දවසම මූසලයි ඔය වගේ දේවල් අපි කියනවනේ. එතකොට අන්නේ ප්‍රකාශ වෙන්නේ මොකද? අකමැත්ත. රූපේ දැකලා ඔන්න කැමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් අකමැත්තක්. දැන් අපේ ජීවිතේට ගලපනකොට හරිනේ ඒක. හරි. ඒ වගේම මනාපමනාප දෙකමත් ඇති වෙනවා. එහෙනම් සමහර ලාවට අපිට මේ මනාපමනාප කියන කරුණු කාරණා දෙකමත් ඇති වෙනවා. එක්ක මනාපයි, එක්ක ආයෙ විතක අමනාපයි, එක්ක මනාපයි, එක්ක ඔය වගේ දෙයක් ඇති වෙනවා. ඒතකොට ඔය වෙනකොට එතකොට ඔහු මෙහෙම දැනගන්න. එයා යන්නේ එතකොට හැබැයි මෙහෙම අන්න දැනගත යුතුයි කියනවා. කොහොමද දැන් ඒක අන්න ඒක තමයි දැන් මේ ඔන්න පුරුදු කරනවා කියලා කියන්නේ. අන්න එතකොට එයා දැනගන්න ඕනේ කියන මට මෙන්න කැමැත්තක් උපන්නා. මේ රූපය දැකලා. එහෙම නැත්නම් මට දැන් අකමැත්තක් උපන්නා. මේ රූපය දැකලා. එහෙම නැත්නම් මනාපමනාප බව ඔන්න ඇති වුණා කියලා ඔන්න තේරුම් ගන්න ඕනේ කියනවා. ඊට පස්සේ අන්න එයා සිතන්න ඕනේ ඊළඟ ක්‍රමයේ කියනවා. ඔන්න ඔය සිතුවිලි ටික තමයි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරනවා කියන්නේ. ඔන්න ඔය විදිහට හිතුවොත් බුදුරජාණන් දේශනා කරන සුළු මහන්සියකින් සුළු කාලයකින් ඊතා වේගයෙන් ෂණයකින් ඔහුගේ සිත උපේක්ෂාවටපත් වෙනවා කියලා. ඔන්න උපේක්ෂාවකට සිතපත් කරගන්න තියෙන ලේසිම ක්‍රමයක්. හැබැයි හිතන්න ඕන ආකාර තුනක් තියෙනවා. ඇසට දකින්න රූපය මුල් කරගෙන, කනට ඇසෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන පහසක්, මනසට හිතෙන අරමුණක්. එතකොට ඔය කරුණ ආයතන හය මුල් කරගෙන තුන් ආකාරයකට බෙදෙනවා. එක්ක ඇසෙන් කැමැත්ත අකමැත්ත, ඊට පස්සේ කැමැත්ත අපනාප මේ දෙකම. ඊට පස්සේ ශබ්දයටත් ඒ විදිහට කැමැත්ත අකමැත්ත ඒ කරුණු තුන මේ ආකාරයෙන්. නාසයටත් ඒ විදිහට, දිවටත් ඒ විදිහට, කයටත් ඒ විදිහට, මනසටත් ඒ විදිහට ගත්තාම කැමැත්ත ඇති වුණත් අකමැත්තක් ඇති වුණත් කැමැති යමක් ඇති දෙකම ඇති වුණත් ওই විදිහට සිතන්න ඕනේ. කොහොමද? ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ ඇති උනේ මොකද්ද කියන එක. කැමැත්තක් නම් ඇති උනේ දැන් කැමැත්ත ඇති උනේ. අකමැත්තක් නම් ඇති උනේ අකමැත්ත ගැටීම කියන එක. ඊට පස්සේ මුලා වීම අකමැත්ත කැමැත්ත දෙකම මුලා වීම දැන් හිතේ මධ්‍යස්ථ දැන් අපි විඳීම ගැන කතා කරොත් විඳීමක තියෙන්නේ මොකද්ද? සැප වේදනා පැත්තක්, දුක් වේදනා පැත්තක්, මධ්‍යස්ථ පැත්තක්. ඒතර අන්න ඒ වගේ දැන් කැමැත්තකුත් තියෙනවා, ඊළඟට අකමැත්තක් තියෙනවා, කැමැතිය ප්‍රිය අමනාප දෙකම තියෙනවා. ඒකද රාග දේශ මොහ අසුකල් පැත්තෙන් ගත්තොත් රාගය කැමැත්ත. අකමැත්තට කොහොමද ගැටීම ඊට පස්සේ යන මුලාවී මොහය. ඔන්න ඔය විදිහට අන්න තේරුම් ගන්න ඕනේ. කැමැත්ත නම් කැමැත්ත, අකමැත්ත නම් අකමැත්ත, මනාපමන ඔන්න ඒක ඉස්සෙල්ලා අල්ල ගන්න.
අල්ලගත්තට පස්සේ අපි හිතමුකෝ ඒ රූපයෙන් කැමැත්ත ඇති වුණේ කියලා. ඒ ශබ්දයෙන් කැමැත්ත, ඒ ගඳ සුවඳින් කැමැත්තක්, ඒ රසයෙන් කැමැත්තක්, ඒ පහසින් කැමැත්තක්, ඒ අරමුණෙන් කැමැත්තක් කියලා. අන්න එතකොට එයාට ආකාර 3කට ඒක පුරුදු කරනවා. මේ කැමැත්ත සම්බන්ධ කරගෙන. මොකක්ද මේ කැමැත්ත ගැන හිතනවා කියන මොකද්ද? දැන් මේ මට ඇති වෙච්ච කැමැත්ත මොකක්ද? මේක හේතුඵල ධමකින් හැදිච්ච දෙයක් කියලා අන්‍යයා කල්පනා කරනවා. හේතුඵල ධම. ඒ කියන්නේ හේතු ටිකක් එකතු වීමකින් තමයි මේ කැමැත්තක් මට මේ ඇති වුණේ කියලා අන්‍යයා හිතනවා. දැන් හිතන්න අපිට ලස්සන කෙනෙක්ගේ රූපයක් පේනවා. එතකොට දැන් මොකක්ද ඇති වෙන්නේ? ගැටීමක්ද? මුලාවක්ද? නෑනේ. කැමැත්තක් නැති වෙන්නේ. එතකොට කැමැත්ත ඇති වුණාට පස්සේ අන්න හිතනවා මොකද්ද? පළවෙනි එක මෙන්න මගේ හිතේ මේ රූපය ගැන කැමැත්තක් ඇති වුණා. මේ ඇති වෙච්ච කැමැත්ත මොකද්ද දැන්? පළවෙනි ආකාරය හිතන්නේ කොහොමද? හේතුඵල ධමයකටයි. ඒ කියන්නේ හේතුවල හේතු ටිකක් එකතු වෙලා පිළිවෙලකින් ඇති වෙච්ච දෙයක් කියලා. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් ඔන්න කැමැත්තනේ ඇති උනේ රූපේ මුල් කරගෙන. එතකොට මොකක්ද? ඇස තිබුණා. අන්න දැන් හේතුඵල ධමයට අයිති කියන එක. ඇස තිබුණා, රූපේ තිබුණා, ඇසයි රූපයයි දැන් එකතු වුණා. ඔන්න ඒ නිසා ඒ රූපේ දැනගත්ත අන්න විඥානේ. දැනගැනීමනේ විඥානේ කියන්නේ. විඥානේ හටගත්ත ඇසයි රූපේ කරුණු දෙක එකතු වෙන විඥානේ. ඇසයි රූපයයි විඥානයයි ඔන්න එකතු වීමෙන් ස්පර්ශය හටගත්තා. ඒ ස්පර්ශය මුල් කරගෙන අන්න ඒ රූපේ යන්න විඳිනවා දැන් සැපයි කියලා. අන්න විඳීමක් හටගත්තා. ඒ විඳින දේ මෙන්න මං හඳුනාගත්ත සංඥාව. ඒ හඳුනාගත දේට අනුව අන්න දැන් මට ඒ කැමැත්ත මුල් කරගෙන අන්න දැන් චේතනාව පහළන රූප සංචේතනාව. අන්න ඒ ආකාරයට අන්න ඒ ශ්‍රාවකයා හිතන මේ වෙත්තට මෙතන වෙන්නේ හේතුඵල ටිකක් නේ සකස් වෙවි යන්නේ. ඒ කරන්නේ මම මේ ඇරුණේ කියලා අන්න හිතනවා. ඔන්න පළවෙනි ක්‍රමය. හරි ලස්සනයි. මේක කරන්නේ මම මේ මෙහෙම වෙන්නේ. ඇත්තට මේක ගන්න දෙයක් නැහැ නේ. රූපයත් මගේ ඇසත් අනිත්‍යයි. මේ රූපයත් අනිත්‍යයි. ඒ දැනගම විඥානයත් අනිත්‍යයි. ස්පර්ශයත් අනිත්‍යයි. ඊට පස්සේ විඳීම අනිත්‍යයි. හඳුනා ගැනීම අනිත්‍යයි. සංචේතන අනිත්‍යයි. ඒ රූපේ කෙරෙහි තියෙන තණ්හාව අනිත්‍යයි. ඒතකොට ඔය ආකාරයට අන්නේ ශ්‍රාවකයා කල්පනා කරනවා. එතකොට අන්නේ හිත බුදුරජාණන් දේශනා කරනවා ඔන්න උපේක්ෂාවට පත් වෙන කියලා. හරි ලස්සනයි. ඔන්න එක ක්‍රමයක්. මේ ක්‍රම තුනම හිතන්න ඕනේ ඉතින්. ඊට පස්සේ ශ්‍රාවකයා හිතනවා කියනවා ওই විදිහට හිතලා ඉවරලා ඊළඟට තමයි මේ කැමැත්ත ගැන කොහොමද මේ කැමැත්ත ගොරෝසු දැන ඕලාරිකයි. ගොරෝසුට දැනෙනවනේ අපිට. දැන් කැමැත්ත කියන එක ගොරෝසුට දැනෙනව නේද? රාගය කියන එක අපිට ගොරෝසුට දැනෙනවනේ. ඊට පස්සේ ගැටීම කියන එක ගොරෝසුට දැනෙනවනේ. තරහ යනවා, වෙවුලනවා. මේ මස් පවා වෙවුලනවා. මේ ගොරෝසුට දැනෙන දෙයක් නේ. මේ ගොරෝසු දෙයක්. ඒ කියන්නේ ගොරෝසු උපතකට දැන් අපි දේශනාවේ මෙහෙම අහලා තියෙනව නේද? ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං ඔය විදිහට අහලා තියෙනවනේ. ඒ කියන්නේ ගොරෝසු උපතක්. ඊට පස්සේ යන ගොරෝසු බවක්. ඒකේ ඕලාරික ගොරෝසු බවක්. අන්න මේ ගොරෝසු දෙයන්නේ මේක ගැළපෙන්නේ නැති නිකන් පහත්. මන්නේ ඒ වගේ අදහසක් එයා කල්පනා කරන මේක එච්චර යහපත් දෙයක් නෙවෙයි කියලා. ගොරෝසු බවක් කියන හැඟවෙන එක. මේක ගොරෝසු දෙයක් නේ. ඊළඟට තමයි ඒ ඇති වෙච්ච කැමැත්ත හෝ ඒවා අකමැත්ත ගැන මේ කැමැත්ත අකමැත්ත ඒ හැම එකටම හිතන ආකාරය හේතුඵල ධම ගැන හිතනවා. ඕලාරික දෙයක් වශයෙන් හිතන. ඒ කියන්නේ ගොරෝසු දෙයක් වශයෙන් හිතන. ඊළඟ එක තමයි බුදුරජාණන් දේශනා කරන පටිච්ච සමුප්පන්න දෙයක්. හේතු ඵලයන්ගෙන් සකස් වෙච්ච දෙයක්. ඒ කියන්නේ දැන් අර අපි කිව්ව නේද මෙහෙම. දැන් හේතුඵල පළවෙනි කිතුවේ කිව්ව මොකද්ද? හේතුඵල ධමයකට අනුව සකස් වෙච්ච දෙයක්. දැන් හැර විදිහට හේතු එක එක සකස් වෙවි ආවනේ. ඒ වගේ එක එක කාරණාවක් තිබ්බ නේද? මොකද ඇස, රූපය, විඥානය, ස්පර්ශය, විඳීම, සංඥාව, සංචේතනාව, තණ්හාව, ඔය ආදී විදිහ රූප තණ්හාව ආදී ඔය විදිහට අන්නේ එක එක කාරණු කියන්නේ නේද? ඒවට තමයි කියන්නේ පටිච්චසමුප්පන්නයි. එක එක කාරණාව අන්න අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඊට පස්සේ කියනවා ඒක කය ධම්මං, වය ධම්මං, විරාගද. ඒ කියන්නේ ඒ රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය සියල්ල අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් තමයි වශයෙන් පවත් ගන්න බෑ. ඒ සියල්ල නැසී වෙනසී යන දෙයක්, වය ධම්මං, කය ධම්මං නැති වෙලා යන දෙයක්. ඒ විදිහට ආදී විදිහට අන්න සිහි කරන විරාග ධම්මං, ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්, නොවැළිය යුතු දෙයක් ආදී විදිහට අන්න කල්පනා කරන එකට කියනවා පටිච්ච සමුප්ප
සමුප්පන්නයි කියලා කල්පනා කරනවා. එතකොට පටිච්ච සමුප්පන්න කියන වචනේ තේරුම තමයි අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන්, නැසී වෙනසී යන දෙයක් වශයෙන්, කය ධම්මං, වය ධම්මං නැති වී යන දෙයක් වශයෙන්, විරාග ධම්මං නොවැළිය යුතු දෙයක් වශයෙන්, නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක් වශයෙන් අන්න දකින්න එකට කියනවා පටිච්ච සමුප්පන්න වශයෙන් දකින්න කියලා. අර එක කාරණාව ගැන ඒ විදිහට හිතනවා. හේතුඵල ධර්මයෙන් සකස් වුණා කියන අර විදිහට මේ මෙහෙම වැඩපිළිවෙලක ඉන්නේ මේක මට උනේ කියලා දකින්න එක. ඇසයි රූපය එකතු වුණා, ඇසී විඥානය. අන්න ඒ විදිහට හේතුඵල පිළිවෙල දකින්නේ අර. අන්න ඒ ආකාරයට. ඊටස ගොරෝසුයි. ওই විදිහට දකිනකොට ඇත්තටම මෙතන තිබෙන්නේ මෙහෙම දෙයක් නේ මට මේ උනේ කියලා අන්න දකිනකොට. ඒක ගැටීමක් වෙනකොට දැන් ඔන්න අකමැත්තක්, ඔන්න ශ්‍රබ්දයක් එනවා. අපිට කවුරු හරි බනිනවා. ඒතකොට එයාට කල්පනා කරලා දැන් මෙන්න කන තිබුණා. මෙන්න ශබ්දය එනවා. මෙන්න කනයි ශබ්දය එකතු වෙනවා. මෙන්න විඥානය ඊට පස්සේ මෙන්න හඳුනා ගන්නවා. මෙන්න ඊට පස්සේ විඥානය හඳුනා ගන්න මොකද්ද? විඥානය මෙන්න ඊට පස්සේ කරුණු තුනක එකතු ස්පර්ශය. ඒන් විඳිනවා දැන් දුක් සහගත විඳීමක්. ඒ විදිහේ දේ හඳුනා ගන්නවා. හඳුනාගත දේ තනුව දැම්මට මේ චේතනා පහළ වෙන මේ මනුස්සයට ගහන්න එක්ක මරන්න මොනවා හරි යන චේතනා පහළ වෙනවා දැන් මෙන්න. අන්නේ තමාගේ අභ්‍යන්තරයේ වෙන කතාව තමයි මේ අල්ල ගන්නවා කියලා කියන්නේ. හේතුඵල වශයෙන් කල්පනා කරන අභ්‍යන්තරයේ වෙන සිද්ධිය එයා හිතනවා. අභ්‍යන්තරයේ දුන පිටපත අල්ල ගන්නවා. එතකොට අන්න ඒක තමයි හේතුඵල වශයෙන් මෙන්න මෙහෙම එකක් නෙවෙන්නේ කියලා අන්න තමන් ගැන බලනවා එයා. තමන්ගේ කතාව මොකක්ද කියන එක වෙන සිද්ධි ධාමයේ දිහා. ඊට පස්සේ මොකද වෙන්නේ මේක එතකොට බලන්න මේ ගොරෝසු දෙයක් මේක ඇත්තට ගොරෝසු දෙයක් නේ මේක වැදගත් වෙන්නේ මේක දැන් මේ විදිහට මොකටද වලි දාගන්නේ නිකන් මේ ඊළඟ කන්න ඕනේ නිකන් මොකටද ප්‍රශ්න ඇති කරගන්නේ අන්න ගොරෝසු දෙයක් වශයෙන් එයා දකින්න. ඊට පස්සේ ඒක අන්න පටිච්චසමුප්පන්නයි කියලා කිව්වේ ඒ අර දැකපු වැඩපිළිවෙල තියෙනවනේ. ඒ කරුණු හැම එකක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි නැසී වෙනසී යන දෙයන්නේ මොකටද වෛරාගය නොඇලිය යුතු දෙයක් නේ කියලා අන්න ඒ විදිහට හිතනකොට ගැටීම ගැන වේවා ඇලීම ගැන වේවා මුලාව ගැන වේවා ওই විදිහට හිතනකොට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් මුල් කරගෙන හැම දෙයක් ගැනම හිතනකොට බුදුරජාණන් හරි ලස්සනයි මෙතන දේශනා කරනවා පින්වත් මහණෙනි පින්වත් ආනන්ද ආන් ඒ වගේ තමයි යම් භික්ෂුවක් ওই විදිහට වේගයෙන් ওই විදිහට ඉක්මනින් ওই විදිහට සුළු මහන්සියකින් උපන් කැමැත්ත වේවා උපන් අකමැත්ත වේවා උපන් මනාපමනාප භව වේවා නිරුද්ධ වෙනවාද උපේක්ෂාවේ පිහිටනවාද පින්වත්තාන ආර විනෙහි ඔය ආකාරයට තමයි කියන්නේ ඊටාම ෂණයෙන් ඊටාම වේගයෙන් අර දැන් ඔබේ වචනික ක්වික් එකකින් ක්වික් වන්න මේ උපේක්ෂාවකට හිතක් හදා ගන්නව ක්‍රමයක් ඔන්න ඒ විදිහට ඒ භික්ෂුවගේ සිත අන්න ඇස මුල් කරගෙන කන මුල් කරගෙන නාසය දිවකය මනස මුල් කරගෙන ඒ ඇලීම් ගැටීම් මුල් කරගෙන ඇලීමකටත් යානොදී ගැටීමකටත් යානොදී ඇලීම් ගැටීම් කිසිවකට යානොදී අන්න උපේක්ෂාවක මධ්‍යස්ථ භවයේ මධ්‍යස්ථතාවයකට හිත අන්නපත් වෙනවා. එතකොට මේ මධ්‍යස්ථතාවය කියන එකේ වැදගත්කම මොකද්ද? මේ මධ්‍යස්ථ භවකට ඇතිවීමෙන් තමයි ශ්‍රාවකෙකුට කලකිරීමකට යන්න උපකාරයක් වෙනවා ඒකේ. ඇත්ත තේරුම් යාමෙන් එයාගේ සිතේ සංසිඳීමක් ඇති අනේ සංසිඳීමකට අරන් යනවා කියන එක තමයි මේ කියන්නේ. සංසිඳීමකට අන්න යොමු කරනවා. සංසිඳීමකට හිතපත් කරනවා. ඒ සංසිඳීම උපේක්ෂාව මධ්‍යස්ථ භව. ඒතර ඔන්න අපි කතා කරන අපේ ජීවිතවල අපි හිතන මට උපේක්ෂාවෙන් මම හැම ප්‍රශ්නයකටම මධ්‍යස්ථව මුහුණ දෙනවා. අන්න ඒක තමයි මේ කියන්නේ. ඒ හැම ප්‍රශ්නයකටම මධ්‍යස්ථව මුහුණ දෙන්න හිත හදන ක්‍රමය තමයි මෙන්න මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ බුදුරජාණන් විස්තර කරන්නේ. ඔන්න ඔය විදිහට ආයතන 6ම මුල් කරගෙන ඔන්න හොඳට මතක තියාගන්න මොකද්ද කල්පනා කරන්නනේ හේතුඵල ධම පටිච්චසමුප්පාද වශයෙන් ගොරෝසු දෙයක් වශයෙන් පටිච්චසමුප්පන්න දෙයක් වශයෙන්. ඉතින් ඒකට ඉතින් පටිච්චසමුපාදය පිළිබඳව සරල වැටහීම සරල දැනුමක් ඉතින් තියෙනුනේ මේ විදිහට ඇසයි රූපය එකතු වෙන ඇසයි විඥානේ කනයි ශබ්දය එකතු වීමෙන් කනේ වෙන. ඉතින් ඒවා දැනගෙන අන ධර්මඥානය කියන එක ඉතින් මේකට වැදගත් වෙනවා. ඊට පස්සේ ওই විදිහට බුදුරජාණන් දේශනා කරලා ඉවර වෙලා අහනවා පින්වත් ආනන්ද මේ ධර්මයේහි හික්මෙන භික්ෂුව ධර්මයේ හික්මෙන කෙනාට නමක් කියනවා. එයාට කියනවා සේකය කියලා. සේක කියන පාලි වචනේ තේරුම තමයි ධර්මයේ හික්මෙන කෙනා කියන එක. තාම
අරහත්ත්වයට පත් නොවෙන කෙනා. එතකොට සෝවාන් කෙනාටත් සකදාගාමී උතුමන් වහන්සේටත් අනාගාමී උතුමන් වහන්සේ නමකුණත් කියන්න පුළුවන් සේක කියලා. එතකොට අසේක වෙන්නේ රහතන් වහන්සේට විතරයි අසේක කියන්න පුළුවන්. එතකොට මේ ධර්ම මාර්ගයේ හික්මෙන භික්ෂුවට කියන නම මොකද්ද? සේක කෙනා. උපාසකයෙක් වේ උපාසිකාවක් වුණත් ඒ විදිහට ප්‍රකාශ කරවන්න පුළුවන්. එතකොට සේක කෙනෙක්ගේ තියෙන ප්‍රතිපදාව මොකක්ද? සේක ප්‍රතිපදාව මොකක්ද කියන එක ඊට පස්සේ කියලා දෙනවා. ඒ තමයි මේ ශාසනයේ කෙනෙකුට ඇසින් රූපයක් දැක්ක විට කැමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් අකමැත්තක් මනාපව දෙකම ඇතිවෙනකොට එතකොට අන්න එයා තව ක්‍රමයක් තමයි කියනවා. මොකක්ද ඒ සම්බන්ධයෙන් හිතන්න පුළුවන් කියනවා. ඒ උපන් කැමැත්ත ගැන වේවා. උපන් අකමැත්ත ගැන වේවා. ඒ කැමැත්ත ඒ දේවල් ගැන යා මොකද වෙන්නේ කියනවා. අට්ඨියති හරායති jiguti. ඒ කියන්නේ ලැජ්ජාවටපත් වෙනවා. ඒ කියන්නේ ඒ දැන් අපි හිතමු කැමැත්ත ඇති වෙලා නිකන් දුස්සීල වීම පැත්තකට වැරදි කාම සේවනයේ පැත්තකට හිතට යන්න ආසක. එතකොට එයා ඒ හිතවිලි ගැන ලැජ්ජ වෙනවා. අයියෝ මම මේ මොකද්ද හිතන්නේ? මේ මොනවද මගේ මේ ජරා අදහස්? මම මොනවද මේ කරන්න යන්නේ? එතකොට අන්නේ සම්බන්ධයෙන් එයා ගැනම ලැජ්ජාවකටපත් වෙනවා. ඊට පස්සේ අන්නේ සම්බන්ධයෙන් එයා ලැජ්ජාවටපත් වෙන පිළිකුලකටපත් වෙනවා. ඇයි මෙහිම තරහ අරගෙන? ඇයි මෙහෙම මිනිසුත් එක්ක මම මේ ගැටලා මේ මොකද්ද කරන්නේ? මේ විදිහට මේ ඔය ඉන්න තැන් වලට ඇරිලා කරලා මේ විදිහට මේ දේවල් ලියා කරගෙන ගිහිලා කවදා මන්ද මේ දේවල් ලබන්නද? දැන් අර අපි හිතන දේවල් තියෙන සාමාන්‍ය විවාහ සාමාන්‍ය ජීවිතය තුළ අපි හිතන රටාවක් තියෙන මේ දේවල් අතහැරලා දාලා යනවනේ. මොකටද මේ ගහමරා ගන්නෙ? අද තිබ්බා හෙට මෙරේනවා. ඔන්න ඔය වගේ අන්න ඒ වගේ එයා අන්න ඒ ආකාරයකට එයාගේ සිත තුළින්ම එයා සිහි කරනවා. ලැජ්ජාවටපත් වෙනවා, පිළිකුලකටපත් වෙනවා. අනේ මොකටද ඔය දේවල්? අන්න ඒ වගේ කරනකොට බුදුරජාණන් දේශනා කරන ඒ වගේ ওই විදිහට ඒ කැමැති අකමැති අමනාප හැම දෙයක් වෙනම ওই විදිහට අන්න පීඩාවටපත් වෙනවා, ලැජ්ජාවටපත් වෙනවා වෙනකොට අන්න එයාගේ සිත ඒත් සංසිඳෙන්න පටන් ගන්නවා. අර සංසිඳීමකට උපකාර කරනවා කියනවා. අර හේතුඵල දහමක් වශයෙන් ගොරෝසු දෙයක් වශයෙන් ඕලාරික දෙයක් වශයෙන් හිතනද එහෙමත් අමාරු නම් මේ තවත් ක්‍රමයක් මේ බුදුරජාණන් දේශනා කරන්නේ. එක්ක මෙහෙම හිතලා හිත සංසිඳවා ගන්න කියනවා. මධ්‍යස්ථතාවයට හිතපත් කරගන්න කියනවා. මොන බලන්න ජීවිතයකට උපකාරන. ඕනෝක තමයි කියන සේක භික්ෂුවගේ මේ මධ්‍යස්ථ භාවයකට හිතපත් කරගන්නව ක්‍රමය කියනවා. ඔය බලන්න විවිධ ක්‍රම වලින් බුදුරජාණන් වහන්සේ අපිට ඇලීම් ගැටීම් මුලා වීම වලට යానොදී සිත මධ්‍යස්ථතාවයකට පත් කරගන්න ආකාර තමයි මේ කියලා දෙන්නේ. ඔන්න පළවෙනි ක්‍රමය තමයි හේතුඵල ධම වශයෙන් කල්පනා කරනවා, ගුරුසු දෙයක් වශයෙන් කල්පනා කරනවා, පටිච්ච සමුප්පන්න දෙයක් වශයෙන් කල්පනා කරනවා. ඊළඟට මොකද්ද? ඒ සම්බන්ධයෙන් පීඩාවටපත් වෙනවා. ඒ කරුණු සම්බන්ධයෙන් ඊට පස්සේ කරුණු සම්බන්ධයෙන් පිළිකුලකටපත් වෙනවා. ඒ කරුණු සම්බන්ධයෙන් ලැජ්ජාවකටපත් වෙනවා. චී කියලා අපි කියන්නේ මට ගැලපෙන්නේ නැහැ. අපිට තව යාළුවෙක් අපිට කියලා දෙන්නේ අපිට සමහර විට අපි දැන් මොන අපි බොනවා. අපි එක්ක මොකක් හරි ජරා වැඩකට යනවා. එතකොට අපේ යාළුවෙක් අපි උඹ වගේ කෙනෙකුට බං ඕක ගැලපෙන්නේ නැහැ මචං. අපිට එහෙම කියනවා නේද? ඔබේ ජීවිතේට උඹට ඔයාලට එහෙම ඇහිලා ඇතිනේ. එතකොට ඒ දේවල් වෙනවා. අන්න එතකොට අපිට හිතෙනවා ඒ දේවල් වෙන්නේ නැහැ මචං කියලා අපේ යාළුවෙක් අපිට එහෙම කියනකොට අන්න අපිට මෙනවා හිතේ එතනින් ඔව් ඒක එහෙම තමයි කියලා අන්න එකක් එනවා. අන්න ඒ වගේ වෙනකොට අර අකුසලයට එක්ක ඇලීමට ඒ ගැටීමකට යා නොදී අන්න එයාගේ එතනින් එයා ධමනයකටපත් වෙන්නේ නැද්ද? අන්න ඒක තමයි මේ කියන්නේ. ඒ යාළුවා කියලා දෙන දේ තමන්ම හිතන්න කියලා මේ කියන්නේ. එතකොට මේ වගේ ක්‍රමයකින් අන්න හිත මධ්‍යස්ථ වෙලා අර අකුසලයකට යා නොදී සිත ධමනය කරගන්නා ක්‍රම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් පින්වත්නි මේ සූත්‍රය ওই විදිහට තමයි හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ ඔය ආර්ය විනය තුල මේ බුද්ධ ශාසනය තුල සිතක් මධ්‍යස්ථතාවයකට පත් කරගන්න ශනික ක්‍රමයක්. ඉක්මනින් සුළු මොහොතකින් හිත මධ්‍යස්ථ කරගන්නා වූ ක්‍රමයක් තමයි මෙන්න බුදුරජාණන් කියලා දෙන්නේ. එතකොට ওই ක්‍රම ඔස්සේ මධ්‍යස්ථටපත් වුණාට පස්සේ සියලු ඇලීම් නිරුද්ධ කරපු, ගැටීම් නිරුද්ධ කරපු, මෝහයන් නිරුද්ධ කරපු උතුමන් වහන්සේ ඊට පස්සේ මොකද්ද කියන්නේ? රහතන් වහන්සේටනේ. රහතන් වහන්සේට කියන නමක් තමයි අසේක කියලා කියන්නේ. දැන් මේ කියලා දුන්නේ සේක උතුමන්ගේ ප්‍රතිපදාවනේ. සේ ප්‍රතිපදාව කියන්නේ හැසිරෙන ක්‍රමයනේ, පුරුදු කරගත්තු ආකාරයනේ. අසේක උතුමන්ගේ ප්‍රතිපදාව මොකක්ද කියලා මේ සූත්‍රයේ අවසානයේදී ඊට පස්සේ දේශනා කරනවා. ඔන්න ඒක. ඒ තමයි කොහොමද
අසේකුතුමන්ගේ රහතන් වහන්සේලාගේ කොහොමද සිද්ධිය ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා. ඒ තමයි ඔන්න කියනවා දැන් මේ ශාසනයෙහි ඔන්න ඇසින් රූපයක් දැක්ක විට කැමැත්ත අකමැත්ත අමනාප ඇති වෙනකොට අන්න අසේකුතුමය කරන ස්වභාවයක් තමයි ඒ මොකද්ද කියනවා. කැමැතිනම් ඔන්න කැමැතිනම් පිළිකුල් අරමුණෙහි පිළිකුල් රහිත සංඥාවෙන් ඉන්න ඕන කියලා අන්න වාසය කරනවා කියනවා. දැන් මොකද්ද ඔන්න කැමැතිනම් පිළිකුල් සහිත අරමුණේ. දැන් ඒ අරමුණ පිළිකුල් අරමුණක්. හැබැයි පිළිකුල් අරමුණේ පිළිකුල් රහිත සංඥාවෙන් වැඩ සිටීමේ භාග්‍ය උදා වෙනවා කියනවා ඔන්න. ධර්මයේ ප්‍රගුණ කිවි. පිළිකුල් අරමුණක්. හැබැයි පිළිකුල් අරමුණක පිළිකුල් රහිතව ඉන්න පුළුවන් කියනවා. එෙහිදී පිළිකුල් රහිත සංඥාවෙන් අන්න වාසය කරනවා කියනවා. ඒ වගේම පිළිකුල් රහිත අරමුණක් තියෙනවා කියන දෙවෙනි එකක්. ඔන්න රහතන් වහන්සේලාගේ ඒ සිතන රහතන් වහන්සේලාගේ වාසය කරන ආකාරය මේ කියන්නේ. පළවෙනි එක මොකද්ද? පිළිකුල් අරමුණේ පිළිකුල් නැතුව ඉන්න පුළුවන් කියනවා. පිළිකුල් රහිත සංඥාවෙන්. දෙවෙනි එක කියනවා කොහොමද? පිළිකුල් රහිත අරමුණු තියෙනවා කියනවා. පිළිකුල් නැති අරමුණු. ඒ වගේ පිළිකුල් සංඥාවෙන්ම ඉන්න පුළුවන් කියනවා. බලන්න හරි පුදුමයි. ඊට පස්සේ කියනවා කොහොමද? ඊළඟට කියනවා පිළිකුල් අරමුණේත් පිළිකුල් රහිත අරමුණේත් කොහොමද බුදුරජාණන් දේශනා කරන පිළිකුල් මෙතන විස්තර කරන පිළිකුල් අරමුණේත් පිළිකුල් රහිත අරමුණේත් පිළිකුල් රහිත සංඥාවෙන් වාසය කරන්නට පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ කියනවා කොහොමද කැමැතිනම් පිළිකුල් අරමුණේත් පිළිකුල් රහිත අරමුණේත් පිළිකුල් සංඥාවෙම වාසය කරන්න පුළුවන් කියලා. ඔන්න බලන්න හරි ලස්සනයි. ඒ කිව්වේ මොකක්ද? මේ ලෝකේ පිළිකුල් අරමුණු තියෙනවා. පළවෙනි එක. පිළිකුල් අරමුණු වල පිළිකුල් නැති සංඥාවෙන් වාසය කරනවා. දැන් අපි හිතමු අපිට සාමාන්‍යයෙන් දැන් ඊට වඩා ගැඹුරු කාරණාවක් මෙතන විස්තර වෙන. සරල ඔබට තේරුම් ගන්න මෙහෙම කිව්වොත් ඔන්න දැන් අපිට සෙමසොටු අසූචි දකින්නකොට අපිට පිළිකුල්නේ. එතකොට ඒක සාමාන්‍ය ඕලාරික පිළිකුල් දෙයක්. ඒ පිළිකුල් අරමුණක පිළිකුල් රහිත සංඥාවෙන් ගන්න වාසය කරනවා. ඔන්න බලන්න. මේ ධර්මය දියුණු කරගත්තා ඒක ලැබෙන වාසියක්. ඊට පස්සේ මොකද්ද බුදුරජාණන් දේශනා කරන්නේ? පිළිකුල් රහිත සංඥාවේ දැන් පිළිකුල් නැති එකක් තියෙනවා. දැන් පළවෙනි එක කිව්වේ පිළිකුල් අරමුණනේ. පිළිකුල් අරමුණේ පිළිකුල් නැතුව ඉන්නවා. දෙවෙනි එක පිළිකුල් අරමුණක් තියෙනවා. ඒකක පිළිකුල් නැතුව ඉන්න පුළුවන්. ඔන්න බලන්න. එතකොට ඊළඟ ස්වභාවය. පිළිකුල් එකක් පිළිකුල් නැතුව ඉන්නවා. හරි ලස්සනයි. ඊළඟට පිළිකුල් අපිළිකුල් දෙකම තියෙනවා. ඒකේ පිළිකුල් නැති සංඥාවෙන් ඉන්නවා. ඊළඟ එක පිළිකුල් අපිළිකුල් දෙකම තියෙනවා. පිළිකුල් ඇති සංඥාවෙන් වාසය කරනවා. ඔක තමයි කියන රහතන් වහන්සේගේ වාසයන් කියනවා. රහතන් වහන්සේගේ මධ්‍යස්ථ වාසය විස්තර කරනවා. අර ඔන්න ශ්‍රාවකියුගේ මග්ගඵල ධර්මයේ පුරුදු කරන කෙනෙක්ගේ දැන් මේ රහතන් වහන්සේ ගොන්න ওই විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ බුද්ධ ශාසනයේ තියෙන අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ගැන ඔන්න ඔය ආකාරයෙන් දේශනා කරනවා. ඔන්න ඕක තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඉතින් ওই ටික තමයි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන්නේ. දැන් අපි මේ කතා කරපු ටික ගැන ආයේ කතා කළොත් ඒ තමයි අර පාරාසරිය බ්‍රාහ්මණයාගේ ගෝලයා උත්තරමානව කියවිල බුදුරජාණන් දේශනා කරනනේ මතක ඇතිනේ මොකද්ද කිව්වේ? ඇස් දෙකෙන් රූප දකින්න නැතුව හිටියොත්, කන් දෙකෙන් ශබ්ද ටික අහන්න නැතුව හිටියොත් අන්න ඒක තමයි සැබෑම ඉන්ද්‍රිය දමනය කියලා. ඒතර බුදුරජාණන් දේශනා කළා මොකද්ද? එහෙනම් අන්ධ කෙනා තමයි, බීරි කෙනා තමයි සැබෑ ලෙසම දමණයෙන් ඉන්නේ කියලා. ඒක ওই විදිහට දේශනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතන ආනන්ද ස්වාමීන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා මොකද්ද? මේ ආර්ය විනහි තියෙනවා සැබෑ ඉන්ද්‍රිය දමනයක් උපේක්ෂාවකට මධ්‍යස්ථ භාවයකට හිතපත් කරගන්න. ඒ ක්‍රමේ මං කියලා ඒ ක්‍රමයක් තියෙනවා කියනකොට ආනන්ද ස්වාමීන්ගේ ආරාධනාවෙන් අන්න බුදුරජාණන් දේශනා කළා. මොකද්ද? ඒ තමයි ඒ ඇසින් කනින් නාසයෙන් ඇලීම් ගැටීම් නේ ඇතිවන්නේ මුලා වීම. එතකොට ඒ වෙනකොට ඉස්සල්ලාම අන්න තේරුම් ගන්න කොහොම මේ ඇලීමක්ද මේ ගැටීමක්ද නැත්තම් ප්‍රියමනාපේ මුලාවක්ද කියන එක තේරුම් අරගෙන ඉස්සල්ලාම ඒ කරුණ මුල් කරගෙන ඒ කරුණ තුරටම පොදු එකක් කිව්වා. මොකද්ද? හේතුඵල ධහමට අයිති දෙයක් වශයෙන් කල්පනා කරන්න. ඒ සකස් වෙවි ආකාරය ආපු ගැටි ගැන ගොරුසු දෙයක් වශයෙන් දකින්න.
පටිච්චසමුප්පන්න දෙයක් වශයෙන් දකින්නේ කියලා. එහෙම නැත්නම් ඒ කරුණ හැම එකම ආර්ය වූ ශ්‍රාවකගේ සීක ප්‍රතිපදාව කියලා දැක්ුවේ මොකද්ද? ඒ දේවල් පිළිකුලයි පීඩා සහිතයි ඒ කරුණ. ඒ කරුණට ලැජ්ජාවටපත් වෙන්න කියලා අන්න සිතින් ඒ විදිහට හිතන්නේ නැහැ කිව්වා. රහතන් වහන්සේගේ අර විදිහට පිළිකුල් අපිළිකුල් අරමුණු වල ඒ විදිහට වාසය කරන විට අසීක ප්‍රතිපදාව ගැන බුදුරජාණන් දේශනා කරන ඕක තමයි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. එතකොට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් වුණේ කොහොමද? ශරණයකින් ඊටාම වේගයෙන් ඊටාම ඉක්මනින්. ඒ කියන්නේ මෙතන තියෙන මේ විදිහට වේගයෙන් ওই විදිහට ඉක්මනින් ඔහුට සුළු මොහොතකින් අන්න උපේක්ෂාවට හිත පත් කර ගැනීම මධ්‍යස්ථතාවයට හිත පත් කර ගැනීම වාසන වුණ එහෙනම් අපේ ජීවිතේ අපි මධ්‍යස්ථ වෙන්න ඕනේ කිව්වට සැබෑ ලෙස මධ්‍යස්ථ වෙන්න හිත හදාගන්නේ කොහොමද කියන එක තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍ර දේශනාව ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තමයි අද අපි මේ සාකච්ඡා කරන්න දුන්නේ. ඉතින් මේ විදිහට ඔබ අපි හැමදෙනාටමත් මේ සූත්‍රයේ තියෙන ආකාරයට මේ අනුත්තර වූ උතුම් වූ ඉන්ද්‍රිය භාවනාව ජීවිතේට පුරුදු කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් උපේක්ෂාවන්ටපත් වෙමින් උතුම් පිළිසන ලබන්න ඔබ අප හැමදෙනාට මේ සියලු පින් මේ ධර්මයන් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. අයං වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් YMAG චන්ද්‍රිකා යාපා මහත්මිය විසින් 2017 ජූලි මාස 12 වෙනි දින මිය පරලොව ගිය SM කරුණාවති මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන. රැස්වූ පින පින් කැමති සිළු දෙවියන් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දේව රජුන් ඒ වගේම ධතරාෂ්ට්‍ර විරූපාක්ෂ වෛශ්‍රවණන සතරවරම් දිව් මාරද දරුවන් ආලෝක සෙම්පතිතුමන් සීවක සෙම්පතිතුමන් ඇතුළු සියලු සෙම්පති දෙවිවරුන්ට මේ පින්බීමට අධිග්‍රහිත සියලු දෙවියන්ට මේ ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියෝ සුමන සමන් දෙවිවරු දුන්නු පොල්වන් දෙවිවරු දුන්නු ඇතුළු ඔබ අප හැම දිනාගේ මිෂ්ඨ දේවතාවුන්ටත් මේ පින් අනුමෝදන් ආයුෂ වර්ණ සප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුටු වන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂාව දෝපකාර ඔබ අප සියලු දෙනාටමත් දායකත්වයේ දරන AG චන්ද්‍රිකා යාපා මහත්මිය තුබේ පවුල හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ රැස් කරන්නා වූ සියලු පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධය සලසා ගනිත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. රැස්වූ පින 2017 ජූලි මාස 12 වෙනි දින මිය පරලොව ගිය SM කරුණාවති මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප නමිනුත් මේ පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගයාණන් සසර පුරා මේ මොහොත දක්වා පින් බලාපොරොත්තු වෙමින් ඇතනම් ඒ සිළු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. සුජීවත්ව සිටින YMPG පුංචි බණ්ඩා පියාණන්ට ඒ වගේම යාපා බණ්ඩාර අයියාට ඉන්දික යාපා බණ්ඩාර මල්ලිට ඒ වගේම පද්මලතා අක්කාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරු පින්වත් YMAG චන්ද්‍රිකා යාපා මහත්මිය ඇතුළේ පවුලේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන්. ඒ සියලු දිනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. රත්නත්‍රය ආශිර්වාදය දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ ජීවිතයට සැලසේවා. කරන කියන සිතන පතන සියලු ධර්මික ඉටුම් පැතුම් රැකී රක්ෂාන් ආදී යත්නම් එහෙම දේම සාර්ථක වෙත්වා. ඒ පින්වත් හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ උතුම් පිළිසන ලබන්න මේ සියලු පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද මේ පින එකලස අනුමෝදන්. පින්වත් ගුරු දෙවි දුන්ද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උතුම් ධර්මාභෝධය පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ලක්වාසී ලෝවාසී සීල ස්වාමීන් වහන්සේලාට උතුම් ධර්මාභෝධය පිණිස බාධා කරදරයකින් තොර උතුම් ධර්මයේ හැසිරින්න මේ සීල පින හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගේම දෙමාපිය ගුරුවර නේද හිත මිතුරු ඇතුළු සීල දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දානෙන් උදව්පකාර කරන නන්නයරින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සීල දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. රත්නත්‍රය ආශිර්වාදයේ
දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ ජීවිතයට සැලසෙත්වා. කරන කියන සිතන පතන සිළු ධාර්මික කිතුම් පෙතුම් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාගේම ජීවිතවලට සුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් බාධා කරදරින් තොරව සුවසේ පින්දහම් රැස් කරගෙන උතුම් පිළිසරණ ලබන්න මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.